අපිට ඉතින් පුංචි පුංචි බාධාවල් එනවා. සිග්නල් මාධ්‍යකම තාක්ෂණික දුර්වලතා. අපි විනාඩියක්වත් ගත කරේ නැස අලුතින්ම පටන් ගනිමු ආයෙත්. මේ ප්‍රශ්න පත්‍ර ටික මට ලැබිලා තිබුණා සතියකට පෙර. මම මේවා කියවලා බැලුවා. බැලුවහම සමහර ප්‍රශ්න පැහැදිලි නෑ. සමහර ප්‍රශ්න වල වැරදි අවබෝධයක් තියෙන්නේ. එනිසා මේවට උත්තර දෙනවට ඉස්සර වෙලා මාර්ගඵල කියන්නේ මොකක්ද කියන එක කියලා දෙන්න ඕන කියලා තමයි පසුගිය දවස් දෙකේම පාප මාර්ග, පුණ්‍ය මාර්ග, ධාන මාර්ග සමානයි කර්ම මාර්ග මේකේ තියෙන ඵල කර්ම විපාක. ඒවට මාර්ගඵල කියන්නේ නැහැ. ධර්ම මාර්ගය නැත්නම් කර්මක්ෂය කිරීමේ මාර්ගය යනකොට ලැබෙන නිවීමට ඵල කියන්නේ මම නිවීමටයි ඵලය කියන්නේ කියලා හොඳ පැහැදිලි කිරීමක් කළා. අනතුරුව දෙවෙනි කාරණාවේදී ආර්ය සම්මාදිට්ඨිකයන්ට මාර්ගඵල තියෙන්නේ දසවස්තුක සම්මාදිට්ඨික දන්න මාර්ගඵලයක් නැහැ කියලා පැහැදිලි කළා මම. මම මේ ප්‍රශ්න ටිකකට උත්තර දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ අතර මේ සමාජයේ මේ වන විට ගිය වැරදි ප්‍රචාර එකක් දෙකක් ගැන මම මතක් කළා. ඇස් දෙක පියන් ඉන්නකොට ආලෝකයක් එළුවේ පහළ වෙන එක මාර්ගඵල ලබා වීම කියලා සමහරු ප්‍රචාර කරනවා. සමහරු මේ කකුල් දෙක අකුලගෙන වාඩි වෙලා ඉන්නකොට ඇඟ ගල් ගැතුනහම ඒක මාර්ගඵල මේ කියලා ප්‍රචාරය කරනවා. මේ මට අහන්න හම්බෙච්ච කාරණා දෙක. ඉතින් මේක ප්‍රසිද්ධ මාධ්‍යයක් නෙවෙයි පෞද්ගලික අපේ වැඩක් නේ. ඒ හින්දා ඉතින් මම අහන්නේ මොණ්ඩ පිස්සුද කියලා තමයි. බණ ටිකක් අහලා ධර්මයේ තේරුම් අරගන්න. මාර්ගඵල කියන්නේ මොකද්ද කියන එක එහෙම තමයි තේරෙන්නේ. මම මෙහෙම කියලා දෙන්නම්. ඔබට බණ අහලා තියන අය නම් මේක තේරෙවි. නැත්නම් මගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න. වර්තමාන මොහොතේ ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කව අරමුණක් තුල සිදුවෙන දේ බලන්න. ඒකට කියන්නේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. මේ මාර්ගය නෙවෙයි. මේ කර්ම මාර්ගය. මේ ප්‍රමාදය. එතකොට මේක පාපය තුලත් ඕක, පින තුලත් ඕක, ලෞකික ධානය තුලත් ඕක ලැබෙන ඵලය විපාකයක්. ලැබෙන ඵලය පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කර්ම විපාකයක් හම්බ වෙන්නේ. මේකම තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ අන්න ඒකට කියනවා මාර්ගය. අර ඉස්සර වෙලා එකේ තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා සිහිය පාවිච්චි කරනකොට තණ්හා නැහැ උපාදාන නැහැ භව නැහැ දැන් විද්‍යා විමුක්ති. මාර්ගයට අනුතුරුව ඵලය. එතකොට ඵලය නිර්වාණය. මේ මාර්ගය ගන්න ඕන. මේ අරමුණ නොඇලී අවසන් කරන මාර්ගය ගන්න ඕන ඵල ලබන්න. ඒකයි මාර්ගඵල කියන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මමත්වෙන් නොගන්නේ නම් මායයෙන් මිදෙනවා. අමඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඒ නිසා මේ ආර්ය මාර්ගයේ ඵල කියන එකට ඔන්නෝම අවිතීර්ණ වෙන්න ඕන. එතකොට එතනින් එහාට මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණ අවබෝධය කියලා නේද කියන්නේ. එතකොට මාර්ගයේ ගත්ත පුද්ගලයාට කෙලෙස් නැසෙන්නේ. කෙලෙස් නැසගෙන ලැබෙනා වූ විමුක්තිය විද්‍යා විමුක්තිය ඒකටයි ඵලය කියන්නේ. ඒක සෝවාන් තැන ආරම්භ වෙනවා සම්පූර්ණ වෙනවා රහත් වෙනකොට. එතකල්ම යාට මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කරගන්නේ නිර්වාණ කියන එක. අර ඇඟ ගැහල් ගහන කට්ටිය ආලෝක දකින කට්ටිය මේ පිස්සු නටන අය මොනවා හිතනවද මම දන්නේ. ඒගොල්ලන්ට පස්සේ කාලෙක තේරෙවි රැවටුණා කියලා. ධර්මයක් නෙමේක මේ බුදුදහමේ ධර්මයක් තියෙන්නේ. ධර්මයනේ සරණ කරගන්න ඕන. දැන් ඔය උතන අපි කතා කරපු එකේ අර පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන භව කියන එකේ ධර්මයේ නෙමේ සරණ කරගන්නේ කර්මය නැත්නම් පාපය. උපාදානය. නিত্য සුඛාත්මය. අනිදුක්ඛානාත්ම ධර්මයේ තමයි අර අල්ලා නොගැනීමේදී අවසන් වෙන්නේ. ඒ ධර්මයේ සරණින්නේ කෙලස් නෙවෙන්නේ මේ නැසෙන්නේ. ඒක තේරුම් ගන්න මේක. ආර්ය කියන එකේ තේරුම එහෙම ආර්ය සත්‍යයක් කියන එක. මේ කරුණු පදනම් කොටගෙන මේ තිබෙන්නා වූ ප්‍රශ්න කීපයකට උත්තර මම සපයනවා. ප්‍රශ්න පත්‍රයේ දිගත් වැඩි සමහර කරුණු ටිකකින් පැහැදිලි කරන්න බෑ.
ඒ ටික මම ඊළඟ දවසට ගන්නවා. මේ කොළ 4ක් මගේ ළඟ තියෙනවා. 4න් එකක් මම යටපැත්තෙන් තියාන්න තියෙනවා. ඒක අද නොකරන කල්පනාවකයි ඉන්නේ. ඒ අය ඔබ අතර ඉන්නවා නම් ප්‍රශ්න ටිකත් මම කියවන්නම් පසුව පිළිතුරු දෙන්නම්. හැබැයි මේ ප්‍රශ්නවල තියෙන වැරදිත් මම කියලා දෙනවා. බොහොම ආදරෙන් කියලා දෙන්නේ. මොකද ඔබ අපගෙන්ම ධර්ම ශ්‍රවණය කරලා නැත්නම් පොතපත නම් පාඩම් කරගෙන තියෙන්නේ, ඉගෙනගෙන නම් තියෙන්නේ. ඒ ඉගෙනගත් එකත් එක්කලා හිතන ආකාරي අඩුපාඩු මේවා තියෙනවා. සමහර ප්‍රශ්න ඉතා බොළඳයි. කමක් නැහැ මම ඔක්කොටම උත්තර දෙන්නම්. හැබැයි ඉතින් කතා කරන්න බයද දන්නේ මේ තේරම මහත්මයෙක් මහත්මියක් කියලා තමයි නම දාලා හැම නැහැ. ලැජ්ජාවට බයද දන්නේ නැත්නම් හැංගිලා ඉන්නවත් දන්නෙත් නැහැ මොකට හරි කාරණයකට. සෝවාන් මාර්ගස්ත හෝ පලස්ත ආර්ය පුද්ගලයා වෙන්කොට හඳුනා ගැනීමෙන් තව කෙනෙකුට ප්‍රතිලාභයක් අත්වේද? මේ ප්‍රශ්නෙට වැඩක් තියනවද කියලා තමයි අහන්න තියෙන්නේ. ප්‍රතිලාභයක් නැත්තේ නෑ. නමුත් මේ මාර්ගඵල කියන එක තේරුම් ගන්න එතකොට කොහොමද හඳුනාගන්නේ? Tamanne දන්නේ. මාර්ගය ගත්තාම කෙලෙස් නැසෙන බව සහ ඵලය හම්බ වෙන බව. අනිත් අයට ප්‍රතිලාභයක් තියෙනවා. මොකද දන්නවද? උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා එතෙන්ට ආවේ කොහොමද කියලා එයාගෙන් බණ අහලා දැනගන්න පුළුවන්. මට ලැබෙන මන් දකින ප්‍රතිලාභය නම් ඒක තමයි. මොකද යම් කිසි පුද්ගලයෙක් එතෙන්ට පැවරුණා නම් ඔහුට ඒක කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනනේ. දැන් ඔය ආර්ය පුද්ගලයන් වහන්සේ විශේෂිත දෙන දානේ මහත්ඵල මහානිසංසයි කියලා තියෙනවානේ. ඉතින් ආර්ය පුද්ගලයෙක් වෙලා මට විපාක ලබන්න දෙනවා නෙමෙයි. එයාගේ ඉතුරු කටයුතු කරගන්න ආදරෙන් උදව් කරන එක කරන්න පුළුවන් මන් දන්න හැටියට. තවත් මහත්මයෙක් මෙහෙම අහනවා. සෝවාන් පුද්ගලයා තුළ රාගය නැති වී නොමැති නම් එම පුද්ගලයා වැරදි කාම සේවනයේ යෙදුනොත් හෝ මත්පැන් පානය පාවිච්චි කළොත් සෝවාන් ඵලයට ආනි. මං කිව්වේ සෝවාන් ඵලය කියන්නේ කජු ගෙඩියක් හරි කොස් ගෙඩියක් හරි කියලා තන් ඉන්න මේ ප්‍රශ්න අහන්නේ. නැති වී යයිද? පුද්ගලයා ආර්ය නම් එයාට ආස්වාදේ ආදීනව තේරෙනවා. එයා වැරදි කාමයට සේවනට යනවා නම් එයාට සිහිය නැති වෙලා එතන තියෙන්නේ. මොහොතකට සතිය අර මේ පොඩ්ඩක් පමා වෙනවා කියලා කියන කිංචාපිසේ හොන්ති පුසප්පමත්තා. එහෙම මේමක් වෙලා තියෙන්නේ. හරිද? එතකොට මත්පැන් පානය කරනවා කියන එකේ තේරුමත් ආපහු සිහිය නැති වුණා එහෙනම්. මොකද මේ මෙච්චර තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ පාපකාරී වැඩවලට ආය යන්න බෑ. මේගොල්ලෝ මේ ගොඩ ඉඳන් අහන නිසා මේ ප්‍රශ්න තියෙන්නේ. මේ ඇතුළට ගිහින් නෙවෙයිනේ. සෝවාන් ඵලය කියන්නේ නිර්වාණය. නිර්වාණය පළවෙනි මේ අපි මේ ඔයගොල්ලොන්ට මේ අවදින පින්වාක්කේ ස්වාදී මාර්ගඵල පිළිවෙලින් දැක්සකට නිර්වාණ සුවේට පැමිණෙන්න. නම් සෝවාන් පුද්ගලයා නිවන් දැකලා සෝවාන් ඵලෙ වෙන්න. ඵලෙ නිවන නේද කොහොමද ඒක නැති වෙන්නේ? ඒකයි මම මේ සමාජයෙන් ඇහුවේ මේගොල්ලෝ මේ මාර්ගඵල කියලා මොනවා ගැනද හිතන් ඉන්නේ කියලා. එහෙනම් එයාගේ ටිකක් පහුවේ. මත්පැන් බොන්න ගියොත් එහෙම අර සූත්‍රයක් තියෙන්නේ මොකද්ද මත්පැන් විපු කෙනෙක් සම්බන්ධයෙන් කතාව. එහෙම නැත්නම් මෙයා සිහිය නැති කරගත්ත මොහොතකට වැරද්දට අහු වුණා. ඉතින් ඒකට විපාක දෙන්නේ නැත්නම් තව ටිකක් කල්යයි. ඒ වරුණාම අර ලබාගත් එක ආපහු බුදුහාමුදුරණත් උදුර ගන්න බැරි එකක්. සෝවාන් පුද්ගලයා මිය ගිය විට නැවත උපතේදී නැවත සෝවාන් වීමට අවශ්‍යද? සෝවාන් අයෙකු දෙවියන් අතර ඉපදීමක් සිදු වේද? ඔව් සෝවාන් පුද්ගලයා මිය ගින් පුණ්‍ය චේතනාවන් නේ බොහෝ විට. ඒ නිසා දෙවියන් අතර උපදින්න ඉඩ තියෙනවා. නමුත් දෙවියන් අතර ඉපදිලා ඊට පස්සේ පස්දොරක් නැහැ අපට වගේ බාහිර ලෝකෙට හම්බ වෙන්න බණ කියලා දෙන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා මේ පුණ්‍ය චේතනා භුක්ති විඳින ආරුණාම ආපහු එතනින් එහාට දියුණු කරන්න පුළුවන් කියලා අපේ රටේ අය කීවට මට නම් තේරෙන්නේ නැහැ ඒක. ආපහු මෙහෙ එන්න වෙනවා ඊටු ටික කරගන්න එතන ඒ ලබාගත්ත පිනෙන් භුක්ති විඳලා. ඒ වගේම මේ නැවත සෝවාන් වීමක් කියලා එකක් නැහැ. ඒක පල්ලෙහාට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙදි මම මේක පැහැදිලි කරන්නම්. දෙක මේකට ගත්තාම මේ පැහැදිලි කරගන්න ලේසි. මොකද නැවත සෝවාන් වීමක් අවශ්‍යද කියන එකේදී නෑ. ඒකට නැත. නමුත් ඊළඟ ප්‍රශ්නෙට අදාළ උත්තරය තියෙනවා. ඒකදී මම ඒක කියලා දෙන්නම්.
සෝවාන් වූ පුද්ගලයෙකු ඒ සෝවාන් ඵලය මොනියම් හෝ හේතුවකින් අහිමි විය හැකිද? මේ ආය අර අතනෙම තියෙන එකක්. දැන් මේ ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙලා පංචස්කන්ධය අනිදුක්ඛ අනාත්මය තේරුම් ගැනීමේදී අංගුත්තර නිකාය ඒකෝ නිපාතේ පෙන්නනවා මේ අට්ඨානමේ තම් භික්කවේ අනවකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ. මේ දිට්ඨි සම්පන්න කියන්නේ මාර්ගඵලලාභී පුද්ගලයාට මහණනි වෙන්න බැරි දෙයක් අවකාශයක් නැහැ, කිසිම සංඛාරයක් නිට්ටය කොට ගන්න. ඒ කියන්නේ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ වීම, අනිත්‍ය පිළිගැනීම නිසෝවන් වීම කියන්නේ. එතකොට ඒ ලබා ගන්න ඒක ආපහු පටිසෝත ගාමී කියන්නේ ඉස්සරහටම යනවා ඇරුණාම වැටෙනවා කියන එක නෙමෙයි. ඉතින් මේ පොතපතින් හරි මොනවෙන් හරි ලබාගත් දැනුමක් තුළ මේ අනාවබෝධයයි පෙන්වන්නේ. දැන් ඊළඟට අර අනිත් එකට යමු. ඒ අනිත් ප්‍රශ්නෙට දාලා. සෝවාන් පුද්ගලයෙකු මරණින් මතු දෙව්ලොව ගිහින් එහිදී නිවන් දැකිය හැකිද? නැතිනම් නිවන් දැකීමට නැවත මිනිස් ලෝකයට පැමිණිය යුතුද? ඊළඟ ප්‍රශ්නේ තියෙන කාරණාව. ඒ දෙකම එක කාරණයක් නේ තියෙන්නේ නේද? ඔව් ඊළඟට මේකේ දෙවෙනි කොටස ගන්න. ඒකට මම උත්තරේ දුන්නා. ජාතිසෝතාපන්න පුද්ගලයෙක් තමා සෝවාන් බව හඳුනාගන්නේ කෙසේද? අර අහන්නේ සෝවාන් පුද්ගලයෙක් නැවත උපදීදී නැවතත් සෝවාන් යුතුද කියන එක නෑ. මේක සාමාන්‍යයෙන් මම කියලා දෙන්නම් උදාහරණයක් කරන්න නැත්නම් තේරෙන්නේ නැහැ නේ කිව්වට. අලුතෙන් කෙනෙක් ලයිසන් ගන්න යනවා. එයා එහෙනම් සම්පූර්ණයෙන්ම ස්ටියරින් වීල් එකකින්ම පටන් අරගෙන බ්‍රේක් මේ හැම දෙයක්ම ඉගෙනගෙන බිම් බලන එක නවත්තලා ඉස්සරහා බලලා කාලයක් යනවා ඉගෙන ගන්න. කෙනෙක් ලයිසන් අරන් අවුරුදු 25ක් පාවිච්චි නොකර ඉන්නවා. අරයට වාගේම ආපහු පුරුදු වෙන්න දවස් ගාණක් යයිද විනාඩි 10ක් ඇතුළත හුරු වෙයිද? තමන් හුරු කරගත්ත දේ එන්න ලේසියිනේ. මේ පුද්ගලයා පාපයෙන් බැහැර වෙච්ච කෙනෙක්. එයාට සශක්තියෙන්ම නැත්තම් ඉවෙන් වගේම මේ හොඳ නරක තේරෙන කෙනෙක්. එහෙනම් ඔහුව වැරදි පැත්තට යොමු කරන්න බෑ. දැන් පටිසෝතගාමී පුද්ගලයා සම්බන්ධයෙන් මොකද්ද පෙන්වන්නේ? පාපංච නකරෝති. කාමේච න පටිවසති. පටිසේවේති. ස්වභාවයෙන් මේවා පිළිබඳව සීමිත ඇල්මක් වුන්ට උපතින්ම නැහැ. නමුත් අර හැදෙන પરම්පරාවේ අවුරුදු 15ක් 20ක් යනතුරු හරි යම් කාලයක් යනතුරු හැවිච්ච ආශ්‍රවයක් නිසා පොඩි දෙයක් තියෙන්න පුළුවන්. නමුත් අනිත් හරිය උත්සාහයෙන් ළඟදිම හොයා ගන්නවා. ඊටා ඉක්මනින් මේ පැත්තටපත් වෙනවා. අන්න එහෙම එකක් තියෙන්නේ. අර වැරදි පැත්තට යාමක් මේකේ නැහැ. මොකද අපේ ජීවිතය මේ තුල එහෙම නොවුනත් අපේ ජීවිතය තුල අපි ආගමනෙත් ඕක තේරෙනවා. ඉතින් ඒ නිසා ආයෙ එකක් නෙමෙයි පෙන්වන්නේ. අර යටවීම තුල රියදුරු ලයිසන් අරන් තිබිලා කාලයක් පාවිච්චි නොකිරීම තුල තේරුම් ගන්න පොඩ්ඩක් විනාඩි 10ක් ගියා වගේ අර යට වුණකොට සායින් කළා මෙතෙන්ට එන්න පොඩි දවසක් කාලයක් යනවා වරුණාම ඒගොල්ලෝ වටන්න පුළුවන් කමක් නැහැ. ඒක ස්වභාවයෙන්ම එතෙන් එන්න පුළුවන් කමක් තියෙනවා. ඔය පැටව ඉපදුනන් පස්සේ මේ මොකද්ද කියන්නේ මේ කිරි බොණ්ඩ උගන්නන්න ඕනේ නැහැ අම්මා ගාවට කිරි හොයන යන්නේ ස්වභාවයෙන් බඩගිනිනකොට. අන්න වගේ අර තමන් ආපු පාරේ පුරුද්ද තුල එතෙන්ට එන්නට ඔච්චර හිතන්නේ නැතුව මම සාමාන්‍ය පුද්ගලෙක් වශයෙන් හිතන්නකෝ. නමුත් මේ ත්‍රිපිටකයේ සඳහන් කරුණු මේ හොයාන ආපු ගමන කවුරුවත් කියලා දීලාද? අද මම පැහැදිලි කරන කාරණා. අන්න ඒ ආශ්‍රයෙන් හිතන්න. අර සසරේ පුරුද්දක් තිබුණ නිසා එතනින් එහාට කවුරු කිව්වත් වැරදි දේවල් පිළිගන්නේ නැහැ. ඒක හොයන පුරුද්දට වැටෙනවා. ප්‍රඥාව වැඩෙනකොට. ඒ වගේ එකක් තමයි අරක. ඊළඟ ප්‍රශ්න ටික තමයි මම පොඩ්ඩක් මේ යටින් තිබ්බේ. කාලය මදි වෙන නිසා මම හිතන්නේ මොකද දැනටත් කාලේ ගිහින්නේ. ඒ දිග විස්තරයක් මට කරන්න තියෙනවා. ඒ නිසා මේ බලන්න මෙයාටත් කියලා දෙන්න දෙයක් තියෙනවා. ඊට හොඳ අදහසක් තියෙන නමුත් මේක හදන්න ඕන. සෝවාන් මාර්ගයට පත්වීම තුළින් නැවත සතියෙන්තර වීමෙන් මගේ යන හැඟීම ඇති වෙනවාද? නැවත සතිය තුළ පිහිටීමෙන් එම අරමුණ නැති වී යයිද? සිතන දේ නිවැරදියයි හිතෙන දේ නිවැරදියයි පැහැදිලි කරගන්න.
සෝවන් උනායි කියලා සතියෙන් තොරවීම නැති වෙන්නේ නැහැ. කාමරාග ව්‍යාපාද එන්නේ නිසානේ. ඒවා අහු වුණොත් ටිකක් දුර යන්න පුළුවනි. නමුත් ආපහු පස්සේ මතක් වෙලා හදන්න පුළුවනි. ඒක කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම දක්වා මේවා තියෙනවා කියන්නේ ඒකනේ. චිත්තාභ්‍යන්තරේ උපන්න කුසල් හේතු තියෙනවා. එනකොට සිහිය තිබුණොත් හවුවේ සිහිය නොවිලාව ආවොත් එහෙම ඒකට අහු වෙලා පස්සේ කාලෙක පස්සේ අවස්ථාවක මට වැරදුනා නේද කියලා හිතලා හදන්න ආපහු යමු වෙන්න පුළුවන්. එතනින් එහා පැත්තට තමයි මට ඔබතුමාට යමක් කියලා දෙන්න තියෙන්නේ. තවද ස්වාමීන් වහන්සේ සම්මුතිය තුළ සිටින මා ව්‍යාපාරයක් කරගෙන යන අයෙක් මේ. මට ඒ කරගෙන යද්දී ලාභය සඳහාම එය කරන්නට හිතෙන්නේ නැත. නෑ ලාභය සඳහාම කරන්න ඕන නෑ. සේවයක් සඳහා කරන්න නමුත් ලාභය ගන්න ඕන. ලැබෙන මුදල පින් කටයුතු සඳහා යොදවමි. බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ 4 එකක් ඉතුරු කරගන්න කියලායි. ඔක්කොම යොදන්න කියන්නේ නෑ. පරමාර්ථය නිවන් දැකීමයි. ඒකට පින් කටයුතු සඳහා යොදලා නිවන් දකින්න බෑනේ. පින් කටයුතු සඳහා යොදපුවා වෙලදී ආයු වර්ණ සැබ්බල විතරයි. ඒ නිසා ඔබතුමාගේ ව්‍යාපාරය ඇද වැටි මෙහෙම කරන්න කිව්වා. ඒ නිසා ව්‍යාපාරයේ ලාභයක් ඉතුරු කරගන්න, හදිසි ආපදාවකදී ගන්න ඉතුරු කරගන්න. පින් කටයුතු සඳහා යොදවන්න. වෙන කිසි පරමාර්ථයක් මා තුළ නැත. ඒ මා ගමන් කරන මාර්ගයට බාධාවක් නැතිදයි සඳහා දෙන්න. මේක ධර්ම මාර්ගය. ධර්ම මාර්ගයේ ධර්මයේ තේරුම් අරගෙන නිවන් සඳහා නොයරුනහම අරක පුණ්‍ය මාර්ගය. ඒ නිසා ඒකේ ව්‍යාපාරයක් වැටෙන්න සියල්ල පිනට වේදම් කරන්න යන්නේ නැතුව ඒකේ ව්‍යාපාරය ඉතුරු කරගන්න. ලාභයෙන් බලන්නේ නැතුව සාධාරණ ලාභයක් ගන්න. ඒක ඉතුරු කරගන්න. ඒක පුණ්‍ය මාර්ගයේ ආයි පරෝපකාරය අවශ්‍ය කරුණක්. නමුත් මේ ධර්ම මාර්ගයේ ඒ ගමන්ම යන්න. ඒක දෙකක්. ධර්ම මාර්ගයේ නොයා ඔබ හම්බ කරගන්න දේ පිනට දුන්නයි කියලා හැම නිවන් හම්බ වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. ඒක පුණ්‍යක් ක්‍රියාවක්. අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ නේ ඒකේ. පෘථග්ජන මට්ටමෙත් පුළුවන්, හොඳ අනිත් අයටත් පුළුවන් ඒක. ඉතින් ඒ නිසා ඒක අර අධික ලාභය ලබන අදහසකින් තොරව මෙහෙවරක් කරන අදහසින් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන අදහසකින් මානසිකව සේවයක් කරන අදහසින් කරන්න. ලාභයක් ගන්න. ඒ වගේම ඉතුරුත් කරගන්න. අර හම්බ වෙන ලාභය ඔක්කොම ටික පිනට දෙන්න ගිහිල්ලා ව්‍යාපාරය අඩපණ කරගන්න එපා. මම එහෙම මගේ ජීවිතේ දැකලත් තියෙනවා. එහෙම ඕනකට වඩා ආයෙත් වඩා වැය පිනට මේ වැය කරන්න ගිය අය ආදායමට වඩා මේ අව්‍යාපාර අඩපණ කරගත්තා. නිසා අපි කාගේවත් ව්‍යාපාර අඩපණ කරන්න කැමති නැහැ. ව්‍යාපාරේ පවත්තන යන්න. ඒක සූරා කෑමක් නෙවෙයි මෙහෙවරක් වෙන්න අරින්න. මෙහෙවරක් වීම තුළ සමාජයේ වැඩකුත් ගන්නවා. ඒ වගේම ඔබට ලාභයත් හම්බ වෙනවා. ඔබේ පුණ්‍ය කටයුතු දණ්ඩක් පුළුවන්. නමුත් අර මේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති කියන එක ව්‍යාපාරිකයෙක් නම් අමතක කරන්න එපා. 4න් එකේ කොටසක්. දැන් මේ දැනටත් මේ ප්‍රශ්න වෙලා තියෙන මේ රටේ ඔය චතුත්තන්ත නිදාපෙය්‍ය නැති හින්දා නැත්නම් ආණ්ඩුවට 5000 ගෙවන්න වෙන්නේ නැහැ. Taman තියාගත්ත එකෙන් ගන්න පුළුවන්. නමුත් එහෙම හැකියාවක් නැති හෝ එහෙම පුරුද්දක් නැති නිසා තමයි ගිය අවුරුද්දේ 5000යි අවුරුද්දට 5000යි දැන් 5000යි 5000 ගෙවන්න වෙන්නේ ආපදාවක් සඳහා ගන්න සමාජය හුරු වෙලා නැති නිසා. මටත් දෙන්න ඇහුවා සංස්කෘති දෙපාර්තමේන්තුවේ නෑ මම ආපදාසෝ භෞතික පිළිගත්ත කෙනෙක්. ඒ නිසා මම සූදානම්. නිසා මට දුන්නොත් මං අහිංස මිනිස්සුයෙකුට දෙනවා නැත්නම් නැති කෙනෙකුට දෙන්න කිව්ව ඇරුණාම ගන්න හිතුවේ නෑ. මෙහෙමත් අහනවා ප්‍රශ්නයක්. සෝවාන් වී නොමැති නමුත් ඒව මාර්ගයට ප්‍රවිෂ්ඨ වූ කෙනෙක්. හදිසියේ හෝ මේ යන මොහොතක සිත පවත්වාගත යුතු විදිහ පුරුදු පුහුණු කර ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? අන්තිම මොහොතේ නම් බෑ. නකුලපිත සූත්‍රයේ එහෙම නැත්නම් ගිලාන සූත්‍රයේ මේ සම්බන්ධයෙන් උපදෙස් තියෙනවා. ගිලාන සූත්‍රයේ පෙන්වන්නේ ප්‍රඥා සම්බන්ධ උපාසක මහත්මයා ජීවිත අවසානයේ පගම ගන්න ගියොත් කියලා දෙන හැටි. ඔහුට කියලා දෙනවා පළමුව බාහිර සම්පත් ඊළඟට දරුවන් ඊට පස්සේ බිරිඳ අරමුණට එන කාරණාව. ඊට පස්සේ දිව්‍ය ලෝක ඊට පස්සේ බ්‍රහ්ම ලෝක. මේ එකක්වත් අරමුණු කරගන්න එපා. මේවා සක්කාය තියෙනවා. මේවා තියෙන්නේ අරමුණේ අරමුණ අතහරින්න තේරිලා තියෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි කතා කරපු අනිත් සූත්‍රය පැහැදිලි කරන්නේ නකුලපිතු සූත්‍රයේ නකුල මාතාව නකුලපිතුමාට කියනවා. ඔබ දැන් පරලෝ යන්න යන්නේ. ඔබ පරලෝ යද්දී බුදුන් වහන්සේ ශෝකයෙන් පරලෝ යන එක පිළිගන්නේ නැහැ. ඒක දුකක්. ඒක අනාගත අයහපතක්. ඒ නිසා ඔබ මම ඔබ මිය ගියයින් පසුව වෙන විවාහයක් කරගන්නේ කියලා හිතන්න එපා. දරුවන් රැක ගන්න බැරි වෙයි කියලා හිතන්න එපා. අර පෙන්නන්නේ
අරමුණු අතහරින්න උගන්වන්නේ. අරමුණටයි මේ එන්නේ. දැන් තමන් මරණයටපත් වෙන්න කිට්ටුවේ අරමුණටයි එන්නේ. අරමුණට ආපුවම මම අතහරින්නේ කොහොමද කියලා දුක් වෙන්නේ එයා. නමුත් අතහැරලානේ යන්නේ. බිරිඳ හෝ දරුවන් හෝ සියල්ල අතහැරෙනවා. එහෙනම් අතහරින්න පුරුදු වෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ අරමුණට ගන්න නැතුව අරමුණ අතහරින්න පුරු වෙලා තියෙන්න වෙනවා. මේ ආර්ය පුද්ගලයෙක් මේ ජීවිත අවසානයේ සමහර විට අපි කතා කරනවා එකට සුස්ක විදර්ශක කියන එක සසරට නොෙන්නම ඉවර කරගන්න පුළුවන් දිනු කරන් තිබුණොත් එහෙම. ඒ නිසා මේ බාහිර ලෝකේ අතහැරෙනවා සසරට ගෙන යන්නේ අරමුණ. අරමුණ අල්ලා ගන්න නැතුව අතහරින්න සිහ දිනු කරලා තියෙනවා නම් අන්තිම මොහොතටත් ඇද්දක පියාගත්ත හැකි අනිත් පැත්ත බලලා ලෝකෙ මෙහෙ තියෙයි. ඒක තියෙන්නේ ගිලාන සූත්‍රයේ සහ නකුලපිත සූත්‍රයේ මේව ආර්ය පුද්ගලයන් සඳහා. පෘථග්ජන පුද්ගලයන් සඳහා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා කලපින් මතක් කරලා පිළිත් ටිකක් කියවලා පුණ්‍ය චේතනාවකින් පරලෝ යවන්න ඒක පෘථග්ජන මාර්ගය. කොසල් රාටේ උඩට තිබුණේ තියෙන්නේ. ඒක තමයි තේරුම් ගන්න ඕන. ගෘහ ජීවිතය ගත කරන්නෙකු වශයෙන් මෙම මාර්ගයේ වැඩිමේදී එම පුද්ගලයාගේ ලිංග කටයුතු නිසා මෙම මාර්ගයේ වැඩිවීමට කිසියම් බාධාවක් බාලවීමක් අකුසලයක් ඇති වේද? මේ සඳහා මුළුමනින්ම වෙන් වී බ්‍රහ්මචාරී විය යුතුද? හරි ලස්සන ප්‍රශ්න මේවා. මේ අවිවාහකින් බ්‍රහ්මචර්යාව තියෙන ඉන්දියාවේ Hindu සමාජයේ. අපේ බුදුදහමේ බ්‍රහ්මචර්යාව කියන්නේ ඕක නෙමෙයි. බ්‍රහ්මචර්යාති භික්කවේ කතමාච බන්තේ බ්‍රහ්මචර්යාති බන්තේ ස්වාමින් බ්‍රහ්මචර්යාව කියලා කියනවා. කොබරකින්ද බ්‍රහ්මචර්යාව කියන්නේ? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බ්‍රහ්මචර්යාවයි මාර්ගඵල ප්‍රතිඵලයයි කියලා. එහෙනම් මේ වචනේ බ්‍රහ්මචර්යාව කියලා කතා කරන එකෙන් අවිවාහක සිටීම කෙනෙකු ගන්න එපා. එහෙම ගන්න එපා. මේ ධර්ම මාර්ගයේ වෙනම බ්‍රහ්මචර්යාවක් තියෙනවා. එතකොට මෙතන පැහැදිලි කරන්නේ මාර්ගයේ එමෙදී එම පුද්ගලයාගේ. දැන් මේ පුද්ගලයා සෝවාන් සකෘදාගාමී අනාගාමී දක්වාම මේ පුද්ගලයාගේ කාමරාග ව්‍යාපාද තියෙනවා. නැසිලා නෑනේ. මෙතන අහනවා ඇත්තේ දරුවෝ නෙවෙයි නිසා මම ටිකක් තේරෙන භාෂාවෙන් කියන්නම් මේක. එතකොට යුග දිවියක් නම් ගත කරන්නේ ඔහුට මේ ඔහුගේ බිරිඳට අවශ්‍ය නම් ඒ අවශ්‍ය දෙන්න බාධාවක් නැහැ. මොකද ඒක කාම මිත්‍යාචාරයක් නෙමෙයි. ඔහුට ඊතරම් අවශ්‍යතාවයක් නැහැ කියන්නත් බෑ තියෙන්න පුළුවන් දැන්. මොකද අපි විසාකාවගේ කතාව ඇත්ත නම් එහෙම සෝවන් වෙලානේ දරුවෝ 20 දෙනෙක් ලැබුවයි කියලා කියන්නේ. නම් 20 දෙනෙක් හදන්න ගිහිල්ලා එතුමේ රහත් වුණ බව කියෙන්නේ නැහැ සෝවන් වලින් නතර වුණා මන් දකින්න හැටියට. ඒ නිසා ඒක අසීමිතව හෝ වැරදි පැත්තට ගියොත් බාධාවක් වෙයි. මීට වඩා රහසක් මට කියන්න තියෙනවා පුළුවන් නම් තේරුම් ගන්න. මේ පිළිබඳ මට තියෙන පොතේ පතේ දැනුමක්. මම පොත්පත් බොහෝ කියවලා මේ පිළිබඳ තේරුම් අරන් තියෙනවා. නමුත් ඒක තුලින් මම කියන්නම් යමක්. සමාජයේ මේකට ඇත්තට මෙතරම් ගිජු වෙයි. ඔබට ඒකට වෙන උත්තර තියෙන්න පුළුවන්. මට තියෙන උත්තරේ මොකක්ද දන්නවද? දවස පුරාම අප්‍රසන්න වැඩ කටයුතු වලදීලා ගෙදර ඇවිදින් ඉන්නේ. එපා වෙලා. මේ මොහොතට ඔබේ සිත යොමු වෙනවා යම් තැනකට නිසා ඒ සිත යොමු වෙතල ලෝකය අමතක වෙනවා. අර දුක් සියල්ල හිතට එන්න ඉඩ නැහැ. මේකටයි ඔබ මේ ගිජු. ඒ ලෝකය අමතක කරන තැනට. ඔබ අහලා තියෙනවද? මම නම් ඒක කියවලත් තියෙන ඔබට හම්බෙලා නැතුව ඇති. ඔබගේ මේ සම්බන්ධතාවයේ කෙලවරට කියන නම තමයි සුරතාන්තය. සුරත කියනවා මේ වැඩේට. එතකොට කෙලවරේ ලැබෙනවා යම්කිසි සතුටක්. සුරතාන්තය. බුදුරජාණන් වහන්සේ හැම මොහොතෙම සුරතාන්තේ ඉන්නේ කියලා ඔබ අහලා තියෙනවද? ඒ ඕක කරලාද? ඒකයි මම කිව්වට යමක් කියන්න තියෙනවා මම සමාජයට නොකිය ඉන්නේ මේවා තව. අර සංසුන් සුවේ ඉන්න කෙනාට ආයේ මේක හොයන්න ඕන නෑ. ඒකේ තමයි උන්වහන්සේලා නිරන්තරයෙන්ම ඉන්නේ. ඒ සොරත කියන වචනෙන් පෙන්වන්නේ උන්වහන්සේලා පැහැදිලි කරගත්තා වූ වැහෙන්නේ නෑ ඒක. ඔබට මේක මොහොතකට හම්බ වෙලා වැහෙනවා අපහු.
ඒ නිසා මාර්ගඵලාභී පුද්ගලයාට මේ මීමේසුවේ තේරෙනකොට ඊට වඩා සෝයක් හොයන්න යන්න ඕන නෑ. ඒක ඕන නම් එදේවි ඒ දෙන්නගේ ඕනකමට අනුව. අන්න එහෙම මේක රහසක් තියෙනවා. මේ ක්‍රියාවේ නෙමෙයි මේකේ තියෙන්නේ. මෙතෙන්ද හිත යොමීම තුළ ලෝකේ ආමතක වීම තුළ ඔබට දුක නැතුව යනවා. ඒකටයි ඔබ කැමති. මොහොතකට. නැවත නැවතත් ඉතින් දුකෙන් මගහරින්න මේක යෙදෙන්න වෙනවා. නමුත් අර කෙලස් නැති කරගත්තන් පස්සේ බුදුරජාණන් වහන්සේලාට ආර්ය පුද්ගලයින්ට ආයෝක කෙලස් ඈත් කරන්න ඕනේ නැහැ. කෙලස් නැහැනේ තියෙන්නේ මෙතන. ඒ සංසුන් භවයේ තමයි තියෙන්නේ. ඉන්නේ. මතින් කවුරු කී දෙනෙක් තේරුම් ගනිත් දන්නේ නැහැ. ඒකයි මේ ඔබ මේවා ඉදිරිපත් කරන්නේ කොහොඳයි කාට හරි තේරුම් ගන්න මට කියන්න පුළුවන්. එහෙම තව අපි මේවා ගැන කතා කරමු ඒ නිසා මේ යුග දිවිය කඩාකප්පල් කරන්න බුදුබණ දේශනා කරන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. එතකොට මේ ජීවිතේදී ඉදිරියට යන්නට වැඩිපුර යොදන්න ගොත් බාධාවක්. නමුත් වාතාවරණයක්වත් නැහැ. අවශ්‍යතාවයේ යුග දිවිය සාර්ථක කරගන්නනේ. ඉතින් ඕකේ තව මම දකින වචනයක් තියෙනවා මේ ලෙන්ගත්කම ආදරයේ සෙනෙහස වෙනයි රාගය වෙනයි. රාගය ඉටු කරගන්න ගියොත් තමයි වැඩි ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් ලෙන්ගත්කම ආදරේ. දැන් මම මෙහෙම දකිනවා. ඔය තරුණ වයසට පැමිණලා ඉන්න කුක්කෙක් සහ කෙක්කියෙක් පැය ගාණක් සෙල්ලම් කරනවා. දුවනවා, පනිනවා, පෙරලෙනවා, හපා ගන්නවා. බොහොම ලෙන්ගතුකමක් තියෙන්නේ. මේ අවසානයේ වුන් එකතු වෙනවා. එතකොට අර පාරක ගියා නේද? අර ඒක එතකොට ඒක අර ක්‍රූර බවක් නෙමෙයි. ක්‍රමයෙන් එතෙන්ටපත් වෙන එකක්. ඒ යන්නේ ඒ වගේ මේක ලෙන්ගතුකමේ දෙයක් තියෙනවා. නමුත් අර මේක මීයා මරලා බලලා සෙල්ලම් කරන එක වෙන්න බෑ. එහෙම නැත්නම් කොටියව මුවා මරාගෙන කොටියත් එක්කලා සෙල්ලම් කරන එක වෙන්න බෑ. දැන් මම මෙතන මේ උදාහරණය ගන්නම්. බලලා පිරිමියා එහෙම නැත්නම් කොටියා පිරිමියා. මැරිච්ච මීයා ගෑනු එක්කෙනා එහෙම නැත්නම් මැරිච්ච මුවා ගෑනු එක්කලා වෙන්න බෑ මේ සෙල්ලමේදී. මතක තියාගන්න. දෙන්නටම තියෙන්න ඕන. දැන් මීයා මරාගෙන තනියෙන් සතුටු වෙනවා බලලා. උඩ සෙල්ලම් කරලා දැන් ඕන තරම්. නමුත් අර මීයා මරලානේ. මුවා මරලා සතුටු වෙනවා උඩ පැනව කොටියා. නෑ මරන්න නැතුව වෙන්න ඕන. එහෙනම් මම හොඳට තේරුම් ගන්න මේ කියන්නේ. ඊළඟට මේ මොහොතේ සිහි පවත්වාගෙන යෑම පිළිබඳව පැහැදිලි කරන්න. බණ ටික ඔක්කොම කියන්න වෙනවා. මේ මොහොත කියන්නේ දැන් නම් මේ මොහොත. මම ඔබට පෙරුන්නේ නැති වුණාට ඔබට කතා කරනවා. ඔබ මන් දිහා බලන් ඉන්නවා. ඔගේ මේ මොහොත කියන්නේ වර්තමාන තත්වරයේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතෙන් එන අරමුණ. ඒක තුළ තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. එහෙම දැන් අපි දන්නේ. නමුත් අපි ස්කන්ධ පංචක ඉගෙන ගන්න පෙර ඊයේ හිටියා, අද ඉන්නවා, හෙටත් ඉන්නවා කියලා මම තමයි කල්පනා කරන්නේ. ඒ නිසා ස්කන්ධ පංචකයක් පාවිච්චි කළේ නැහැ පෘථග්ජන පුද්ගලයා. මම යනවා, මම එනවා, මම කනවා, මම කනවා, වටතරහ එනවා කියලා මම හැංගීමෙන් තමයි මේක කළේ. ਉਹ සිත තේරුම් ගත්තේ නැහැ. නමුත් දැන් සිත තේරුම් අරන්නේ තියෙන්නේ. දැන් කය ක්‍රියාත්මක වුණාට, වචන ක්‍රියාත්මක වුණාට සිතයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පෘථග්ජන භාවයේදී මොකද කළේ? පෘථග්ජන භාවයේදී කළේ අරමුණේ ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කය අරමුණේ රූපයට ඇලුනා. එතකොට වෙන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා සහිතව තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාර වුණා. ඒ සිහිය නැති එක. තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා වුණා කියන්නේ ස්කන්ධ පහ මිය ගියා උපාදාන වෙලා අනාගත ඵලයකට හේතු ඉතුරු වුණා. ඒක පෘථග්ජනයා ගාව බෞද්ධ හෝ අබෞද්ධ මේ ලෝකේ ඕන කෙනෙක් ගාව සිදු වෙන දෙයක්. මේක නොකරන්නයි සිහිය තියෙන්න ඕන. අරකට කියන්නේ අවශේෂ නිරෝධය. දැන් අපිට තියෙන්න ඕනේ නම් අතීතයෙන් එන්නත් ඕන. ලෝභය, ද්වේෂය, මොහ, තරහ තිබුණොත් එන්න ඕන උපන්න කුසල. වර්තමානයේ හඳුනා ගන්නත් ඕන. මම හොඳ වැඩක් කරන්නම්කෝ කියන අදහසකින් තොරව අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න ඕන. අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. අන්න ඒකට තමයි සිහිය තියෙන්න ඕන. අරමුණෙන් අරමුණට. අර මමත්වයෙන්ගෙන ප්‍රතික්‍රියා දක්වන්න නොයාමෙන් අවසන් කරන්න ඕන. මේකට තියෙන පදයක් තිබෙනවා මම පැහැදිලි කරන්නම් ඕනනම්.
අනුසෝත සූත්‍රයේ තියෙනවා පුද්ගලයෝ 4 දෙනෙක් ගැන. අනුසෝතගාමී පුද්ගලයා, පටිසෝතගාමී පුද්ගලයා. අනුසෝතගාමී පුද්ගලයා පයක් විතර බණකින් ඉස්සරහට මම කියන්නම් පෘථග්ජන පුද්ගලයා. ඔහු ඉතින් අර වැරද්ද කරගන්න කෙනා. සසරට අහු වෙන කෙනා. කාමේච පටිසේවති පාපංච කරෝති. නමුත් මේ පටිසෝතගාමී වෙනකොට කාමේච පටිසේවේති. සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි අසුමකෝ රුදමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පටිවසති. ඔන්න භාවනාව. පටිසෝතගාමී පුද්ගලයා මොකද කරන්නේ? නැත්නම් මේ සිහිය පවත්වන්න ඕන කෙනා තමන්ගේ හිතට එන දුක් දුම්නස්සිදී කඳුළු හිලමින් ගහගන්න බැඳගන්න කපාගන්න කොටාගන්න ඉස්සරහට තියන්න යන්නේ නැතුව ඒක අවසන් කරනවාට කියනවා බ්‍රහ්මචර්යම් පටිවසති. පටිසේ බ්‍රහ්මචර්යම් වසති. අඬමින් වැළපෙමින්. අඬමින් කියන්නේ කඳුළු හිලමින් කියන එක තමයි අර ආපු වේදනාවේ දුක තියෙනවා. නමුත් ඔහු ඒක ඉස්සරහට පවත්වන්න කැමති නැහැ. දුක් දුම්නස් දෙකෙහි බඹසර වසනවා කියන එකේ තේරුම අර අවසන් කරනවා කියන එක. මේක තමයි මේ ශාසන බ්‍රහ්මචර්යාව මාර්ගඵල කියලා කියන්නේ. අනාගතයට හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්න ඔහු සිහිය පවත්නවා. ඉතින් මේවා බණ 3000ක් විතරක් කියලා තියෙන මම සමාජයට කියලා තියෙනවා. ඔබ අතර ඉන්නවනම් ඒගොල්ලන්ට තේරෙවි. එහෙම නැත්නම් අනිත් අයට මම මගේ මාධ්‍ය ඔස්සේ ටිකක් ධර්මදේශන අහලා මේ දැනුම ඇති කරගන්න කියලා බොහොම ආදරෙන් කියනවා. ස්වාමින් වහන්සේ අභිධර්මයේ නිවනට අවශ්‍යද නැද්ද? පහදා දෙන්න. ඒ කියන්නේ චිත්ත වීති අනිත්‍ය දකින්නට බුදුන් වහන්සේ දේශනා කළ නෑ ඒකයි. මේක මම අන්තිමට උත්තර දෙන්නම් ඈ. තියාගන්නකෝ. ස්වාමින් වහන්සේ නිවන පෙන්වන තැන ඊටා පැහැදිලි. නමුත් ඊට යන මාර්ගය නැතිනම් ඒ සඳහා කුමක් කළ යුතුද යන්න පැහැදිලි මාදි. හයදොරින් එන අරමුණු උපාදානය කරගන්නේ නැතිනම් හේතු ඉතුරු නොකර අතහරින්නේ කෙසේද? උපාදානය කරගන්න නැත්නම් ඒක තමයි හේතු ඉතුරු නොවසන් කිම කියලා කියන්නේ. පැහැදිලි නැත්තේ නෑ. පැහැදිලි. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam විහිංසාවිතක්කං. මේ ආරි පුද්ගලයාට මේ පස්දොරෙන් මේක උපදී තියෙන අතීත හේතු තියෙන නිසා. අර කාමරාග ව්‍යාපාද තුනී කරන්න තියෙනවා. ඉතින් එතනදී ඉස්සර නම් මම මේකට ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න, හුණියම් කරන්න යන්න, බෝම්බ ගස්සන්න යන්න, දේශපාලන බලය යොදා ගන්න යන්න. ඒක තමයි පමාව, මමත්වයේ ක්‍රියාව. දැන් ඔය එකක්වත් නොකිරීම තමයි භාවනාව කියන්නේ. එතන ඉවර වෙන්න ඕනේ ඒක. ඒකයි තේරුම් ගන්න ඕන කාරණා. ඉතින් මේක තමයි හැම දේශනාවෙම කරලා තියෙන්නේ. ඒ නිසායි මේ පැහැදිලි මදි කියන එකේ තේරුම ඔබට තේරුම් ගන්න නැහැ කියන එක. මගේ හැම ධර්ම දේශනාවකම අග තියෙන මේක තමයි. ඒ නිසා ඉතුරු නොකර අත්හරින්නේ කෙසේද කියන්න එපා. මේ පෙන්වන්නේ උපාදානය කරගන්න නැත්නම් මේක තමයි ඉතුරු නොකර අත්හැරීම කියලා කියන්නේ. මේකයි මේ ප්‍රශ්න හදන හැටියෙන් පවා මේ තේරෙන්නේ නැතුව හදලා තියෙන කියලා පෙන්වන්නේ. ඉතුරු නොකර අත්හරිනවා කියන එකේ තේරුම මේක තමයි. දැන් මම ඉස්සෙල්ලත් මම පෙන්නුවේ. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා ඉතුරු කර අතහැරීම. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. එහෙනම් විද්‍යා විමුක්තිය. ඒක ශාස්ත්‍රීය පදය. ඔබේ අරමුණ තුළ නම් මේක යලිත් ගන්නට මම හොඳ වැඩක් කරන්නම්ගෝ කියා නොකියා මමත්වේ නොගෙන සංසුන් වෙන එක. ඒක තමයි බ්‍රහ්මචර්යම් පටිවසති. ස්කන්ධ පංචකය එතන මැරෙනවා. අපි බලමු යතෝ සම්මස්සති කන්දානං උදයව්වයන්. ඔබට ඇහි කනේ නාසයේ දිවේ කයේ ස්කන්ධ පංචකයන්ගේ හටගෙන උපාදාන නොවි නැසීමට කියන උදයව්වයන්. එතකොට අර ලැබති පීතිපා මොජ්ජං ලැබෙනවා අර කියන මාර්ගඵල ලාභිත්‍ය ලැබෙන්න ඕන සැනසීම අමතන්තං විජානතං ඒකට නිවන කියලා කියනවා. ස්කන්ධ පංචකයේ හටගෙන නැසීම නෙමෙයි උදයව්වේ කියන්නේ. ඒක ඕන කෙනෙක් ගාව සිද්ධ වෙන ලෝකේ. ඥානය නෙමේක. අල්ලා නොගෙන නැසීමේදී උදයව්වේ ඥානය. ඉතින් ඒක තමයි කරන්න ඕන දේ. පළවෙනි එකට බැයි නම් දෙවෙනි එකේදී නැත්නම් ස්කන්ධ පහේව 5ක් 10ක් ඊළඟ එකේ හැර සිහිය එනවනේ. එතකොට එන්න ඕන කාරණාව. ධර්මයේ ඇසීම පමණක් ප්‍රමාණවත්ද? සත්‍ය අවබෝධ කර සතර දුකින් මිදීමට භාවනාව කළ යුතුමද? ධර්මයේ ඇසීම අනිවාර්යයි. මොකද පුද්ගලයා අනුසෝතගාමීනේ. Taman ළඟ සසර පවතින හැටි දන්නේ නැහැ. පවෙන් පිනෙන් ධානයෙන් උපාදාන වෙලා සතර යන හැටි දන්නේ නැහැ. බණ අහපම තේරෙනවා. දැන් නම් පවේ පිනේ ධානයේ උපාදානයෙන් මිදෙන්න අවශ්‍යයි.
ඒ නිසා ධර්මස්සවණේ පරතෝසගෝතේ කල්යාණ මිත්‍ර සේවනය. ඊට පස්සේ උපන්න කුසල් දුරු කිරීම සඳහා භාවනාව අවශ්‍ය වෙනවා. භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රය තියෙනවා. ධර්මයේ තේරුම් අරන් භාවනා කරන්න යන්න. ඒකෝ කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම කියන කාරණාව එnderලා අතහැරීම සහිතයෙන් භාවනාව අවශ්‍යමයි. ඒකට විදර්ශනා භාවනාව මතක තියාගන්න. එහෙම නැත්නම් ඔය අරමුණක් එන්න නොදී සමාධියක ඉන්න එක හරි කෙස්ලොම් ගණන් කරන එක හරි නෙමෙයි. අරමුණ නොඇලී අවසන් කිරීම අරමුණු විදර්ශනා කිරීම කියන කාරණාව. නිසා බණ ඇසලා තේරුම් ගත්තාම බුදු සමයේ බණ භාවනා. බණ අහලා කොහොම මේකේ බණ අහන එකේ පෙන්නනවා වෙමින් පවතින දේ. ඔබ සසරට ඇලෙන හැටි කියලා දෙනවා. ඔබ දුකට හම් වෙන හැටි එක කියලා දෙනවා. සසරෙන් මිදෙන්න දුකින් ගැලවෙන්න කරන්න ඕන දේ තමයි ඊට පස්සේ පටිසෝතගාමිත්වයේ භාවනාව කියන්නේ. සබුදු සමයේ බණ භාවනා බණ නෙවෙයි. මතක තියාගන්න. දැන් අර ප්‍රශ්නෙට අපි යමු. ස්වාමීන් වහන්සේ අභිධර්මයේ නිවනට අවශ්‍යද නැද්ද? පහදා දෙන්න. ඒ කියන්නේ චිත්ත වීති අනිත්‍ය දකින්න බුදුන් ඔබ ශාසන ඉතිහාසය කියවලා තියෙනවද? එහෙනම් ඔබ සංගායනා ගැන දන්නවා ඇති. පළවෙනි සංගායනාව ධර්ම විනය. අමාරු 3කට පස්සේ. දෙවෙනි සංගායනාව අවුරුදු 100කට පස්සේ ධර්ම විනය. තුන්වෙනි සංගායනාවේ තමයි ධම්මසංගණී විභංග ධාතු කතා යමතපට්ඨාන කියලා උත්තර එක්කලා අභිධර්ම පිටකයක් වෙනම හැදුනේ කියලා උගන්වනවා. දැන් ඔබ අහන්නේ මේ අභිධර්ම පිටකය ගැන වෙන්නේ ඇති. එතකොට මේ අභිධර්ම පිටකයේ තියෙන අභිධර්මයන් නිවන් දකින්න ඕනෑ නම් කොණ්ඩඤ්ඤ තවුසාගෙනලා සුබද්‍ර දක්වා කට්ටිය බුදුහාමුදුරුව පිරිනවන් ගන්න අවුරුදු 236ක් යනකල්ම ඉන්න වෙනවා මේ අභිධර්මයේ හැදුනේ ඊට පස්සේනේ. 236කට පස්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ අභිධර්මයේ පළවෙනි සූත්‍රය සහ දෙවෙනි සූත්‍රයේ තිබුණ නිසා කොණ්ඩඤ්ඤ තවුසාගේ පස්වග තවුසන් රහත් වුණා. අනත්ත ලක්කන සූත්‍රයේ අභිධර්මයේ තියෙන නිසා නෙවෙයිද? නිවන් දකින්න අවශ්‍ය අභිධර්මයේ තියෙන නිසා නෙවෙයිද? කොණ්ඩඤ්ඤ තවුස රහත් වුණේ. පළවෙනි එකේ අත්හලිත අන්ත දෙක පෙන්නලා මැදුම් පිළිවෙත පෙන්නලා මැදුම් පිළිවෙත ඊට පස්සේ පෙන්වන අනත්ත ලක්කන සූත්‍රය තුල. ඔබ අභිධර්මය කියලා කියන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන කාමවචර රූපාචර අරූපාචර ලෝකෝත්තර ගණන් කරන එක වෙන්නේ ඇති. මම අභිධර්මය කියලා කියන්නේ ස්ත්‍රිය පුද්ගලයා ගිහියා පැවිද්දා දේශීය විදේශීය ભેදයකින් තොරව පුද්ගලයන් ගාව ඇතුළත ක්‍රියාත් වෙනවා ස්කන්ධ පංචකය කියලා ඒකකයක්. අපිට බාහිරින් පුද්ගලයෙකු වුණාට ස්කන්ධ පංචකයේ ආත්මය තුල අපි මේ සසර ඇවිදින්නේ ස්කන්ධ පංචකයේ ආත්මෙන් මිදෙන්න අනාත්මය දේශනා කළා ඒක අභිධර්මය. ඒ අභිධර්මයේ දන්නේ නැතුව බෑ. මම මේකට තව අදහසක් දෙකක් ඉදිරිපත් කරන්නම්. අපි මේ පුංචි අයනේ. මට තරම් වයස නම් හෝ ආසන්න වශයෙන් වයස නම් විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් හිටියා මහාචාර්ය W.S. කරුණාරත්න. ලංකාවේ හිටපු බෞද්ධ දර්ශනය පිළිබඳ ඒ පාළේ හිටපු එකම ගිහි මහාචාර්යවරයා. මොකද කියලා තිබුණේ? මේ චිත්තසයිසික ගණන් කරුවා මට නම් කිසි වැඩක් උනේ නැහැ. හැබැයි මේ මහායාන ධර්මයේ චිත්තසයිසික ගණන් කරන අභිධර්මයක් නැහැ. ඔබ දන්නා දග්ගමහා පඬිත් බලංගොඩ ආනන්දමෛත්‍රී හිමියන්. මොකද්ද කියලා තිබුණේ? උන්වහන්සේ පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, ලතින්, සිංහල සියල්ල දන්න කෙනෙක්. සංස්කෘත බුදු සමය කියවපු කෙනෙක්. මහායාන බුදු සමය තුළ චිත්තචෛතසික ගණන් කරන අභිධර්මයක් නැහැ. මේ චිත්තචෛතසික ගණන් කරන අභිධර්මය අපට දීමෙන් සැබෑ අභිධර්මයේ නැති විය. මේ මගේ අදහස් නෙමෙයි මම කියවලා තියෙනවා අවුරුදු 25 30ක් තිස්සේ. චිත්තචෛතසික ගණන් කරන අභිධර්මය අපට තියෙන්නේ. එහෙනම් මහායාන තුළ එහෙම එකක් නැහැ කියලා තියලා. එimhe චිත්තචෛතසික ගණන් කරන්න ගිහලා සැබෑ අභිධර්මයේ නැති වුණා කියලා තමයි උන්වහන්සේ කියන්නේ. මම ඕවා පිළිගන්නේ ඒ නිසා නෙමෙයි. මතක තියාගන්න. ඒ නිසා මේ තුන්වෙනි සංගායනාවට පස්සේ මේ එකතු කරපු ಜಾති එකතුකරනද බුදුරජාණන් වහන්සේට තරියුත් හාමුදුරන්ට මොගලන් හාමුදුරන්ට වඩා බලයක් ඇති උගත්තු ආවද කවුරු හරි? මම අහන්නේ ඒක. තව දෙයකින් කියලා දෙන්නම් මම. හොරෙක් අල්ලගත්තා. බරපතල වරදක් කරලා. මරන්න දැන් ඉතින් රාජකාලි වැඩක් කියමුකෝ මේක පිනිමරුවේ. හිසගසා මරා දමන්න දැන් තීන්දුව කරලා තියෙන්නේ. රජතුමාගේ නියෝගය. ආයේ ගහලයා නැත්තම් කවුද ඒ වදකයා
මේ මිනිහාගේ පැටකිරිය හොයන්න ඕනේ දායේ. දැන් මරන්න නම් තීරණය කරලා තියෙන්නේ මොකද? මරන්න නම් තියලා කඩුව තියලා කොටන්න තියෙන්නේ ළඟදී උඩ. පැටකිරිය හොයන්න ඕන නෑනේ. මරන්න තියෙන්නේ. කෙලස් කියන්නේ නසන්න තියෙන දේවල් මොකටද ගණන් කරන්නේ? ගණන් කරුවම ඉවර වෙනවද? කෙලස් තියෙන්නේ නසන්න හැටි ඉගෙන ගන්න ගණන් කරන්න ඕන නෑ. බුදුදහම දේශනා කරන්නේ මිනිස්සුන්ගේ අල්ප වූ රජස් සහ බහු රජස්. කෙලස් අඩු අය ඉන්නවා වැඩි අය ඉන්නවා. අපේ රටේ විශ්වාස කරන්නේ 1500ක්ම තියෙනවා කියලානේ ඔක්කොටම. ඒවනේ විශ්වාස කරන්නේ අපේ අය. අර බුද්ධ වචනේ විශ්වාස කරන්නේ නැහැ. 1500 පාඩම් කරගෙන එක එක නසන්න තමයි කල්පනා කරන්නේ. ඒ නිසා බුදුදහමේ සැබෑ අභිධර්මයේ ස්කන්ධ පංචකයේ ආත්මානාත්මය. පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරාට ස්කන්ධ පංචකයේ ආත්මය තුළ පව කරනවා, පින් කරනවා, ධාන වඩනවා, සසර ඇවිදිනවා. ධර්මයේ නැහැ. ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලීමේදී කෙලෙස් නැතෙනවා. කෙලෙස් තියෙන්නේ නැතන් ඊටහා පාඩම් කරන්න ඕන නෑ. මොකද අල්ප කියලා කියනවානේ. මේ බුදුදහමේ ප්‍රත්‍ය නිරෝධය දේශනා කරන්නේ හේතු නිරෝධය දේශනා කරන්නේ. ප්‍රත්‍ය කොච්චර පාඩම් කරගත්තත් වැඩක් වෙන්නේ නැහැ හේතු නිරෝධ කරන්න බැරි නම්. ගැඹුරු දේවල් මම මේ කියන්නේ. ඒ නිසා අභිධර්මයේ ඕනේ. හැබැයි තුන්වෙනි සංගායන එකතු කරගත්ත මේ ළමයින්ට උගන්නන ගණන් කරන එක වෙන්න බෑ. මොකද ඔබට වඩා මේක මම අවුරුදු 30ක් දහම් පාසලේ උගන්වන ප්‍රධානාචාර්යවරයෙක් ඔබට වඩා පාඩම් මට මේවා. ළමයින්ද කියලා දෙනවා. කියලා දීලා කියනවා හත පහකවත් වැඩක් නැහැ මේ සඳහා උත්තරයක් ලියපන් ලකුණු හම්බ වෙයි. ජීවිතේට නම් වැඩක් නැහැ කියලා. ජීවිතේට මොකක්ද වෙන්නේ? වර්තමාන මොහොත ස්කන්ධ පංචකයේ ආත්ම කොට අරන් සසරට බැඳෙනවද? රාග දේශ මොහ වලට අහු වෙනවද? අල්ලගන්න නැතුව ඉවර කරනවද? ඒ අභිධර්මයේ දන්නකොට ස්කන්ධ පංචකයේ අනාත්මයේදී මොකද වෙන්නේ? ක්ලේශයන් නැතෙනවා, නිවනට සමීප වෙනවා. එහෙනම් නිවන් දකින්න අභිධර්මයේ ඕනේනේ. ඉමේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි සකුදාගාමි අනාගාමි අරිහන්ත ඵලං තත්තකරියාත්. චුල්ල වේජල සූත්‍රය අහනවා බුදුහාමුදුරුවන්ගෙන් චුල්ල සත්‍යක ඔබ වහන්සේ ශ්‍රාවකෙක් ඉක්මන්නේ කොහොමද? චිත්තසයිසික අභිධර්මයේ පාඩම් කරවලා කියලා තියෙනවද? නෑ තියෙන්නේ මොකද්ද? මම ශ්‍රාවකින් හික්මවන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලලා. එහෙනම් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම බලන අභිධර්මයේ ඉගෙන ගන්න. හැබැයි අනිත්‍ය කියන්නේත් ඔබ ඉගෙන ගන්න කෙස්සල අනිත්‍ය හෝ ඇතිවෙන්නේ නැති වෙන ක්‍රම. මේක ආරි සත්‍ය තේරුම් ගන්න මොකද්ද කියලා. එහෙමයි මට උත්තර දෙන්න තියෙන්නේ. මම රාජ්‍ය මාධ්‍ය නෙමෙයිනේ. ඒ නිසා නිදහසේ අපිට කතා කළ හැකියි. මේ ප්‍රශ්න ටික මම ඔබට කියන්නම්. ඊළඟ දවසේ මේකට සවන් දෙන්න බලාපොරොත්තු වෙන මේක එක හා සමානයි. නමුත් මේකට තව දැන් දැනටම අපේ කාලය ඉවරයිනේ. මහත්මියක් ඕරම්බාගිය සංයෝජන ප්‍රහීන කර අරිය ධාන වැඩිම ඉතිරි මාර්ගඵල කරා යාමට බාධාවත්ද? මේ ප්‍රශ්නේ මොකද්ද තේරෙන්නේ නැහැ මම විස්තර කරන්නම් පස්සේ. ඔය එකක් සෝවාන් මාර්ගයට පිවිසි තවමත් සෝවාන් නොවු කෙනෙකුගේ අවබෝධය නැති වී හෝ අමතක වී යාමෙන් නැවතත් සංසාරයට එකතු වේද? සෝවාන් වූ අයෙක් නැවත ඉපදෙන්නේ භව හතක් යන්නේ අදහස් වන්නේ ජීවිත හතක්ද නැත්නම් වෙනත් අර්ථයක්ද? ස්වාමින් වහන්සේ මේ ඕරම්බාගිය සංයෝජන පහ ගිහිගෙයින් නික්ම ධාන වරණයට අදාළ නැද්ද? නැතිනම් සංයෝජන 10ටම වග කියන්න වෙනවද? ඔබ වහන්සේ දේශනා කරන පරිදි උද්දම්භාගිය සංයෝජනයක් වන උද්දච්ච කාමලෝකවල සිටින අයට අදාළ නොවේ. නමුත් උද්දච්ච යනු අකුසල සාධාරණ හේවත් සියලු අකුසල සිත්වල යෙදෙන චෛතසිකී මේ පහ දන්න. මෝහය යනු අකුසල සාධාරණ චෛතසිකී විභංග ප්‍රකරණේ පටිච්චසමුප්පාද විභංගයේ දක්වන පරිදි සියලු අකුසල සිත් අවිජ්ජා මූලිකය. මෙම කරුණ අනුව මෝහය යනු මෝහ සහ අවිජ්ජා යනු එකක්ද පහ දන්න. සියලු අකුසල සිත් අවිජ්ජා මූලික වන්නේ නම් උද්දම්භාගිය සංයෝජන යක්වන අවිජ්ජා කාම ලෝකවලට සිටින අයට අදාළ නොවන්නේ කෙසේදයි පහදන්න. මේ ඔක්කොම තේරුණාට ප්‍රශ්න ටිකනේ. මේ ටිකට අදාළ දේශනයක්. ඊළඟ දවසේ බලාපොරොත්තු වෙන්න. ඔක්කොටම උත්තර දෙන්නේ එහෙමයි. එහෙනම් අපේ කාලය ගත වුණා. මම මේ දැනුම ටික එකතු කරගන්න අහන්න එපා හැබැයි. මොකද දේශකින් වහන්සේ කෙනෙක් වශයෙන් දැනුමට අපට උදව් කරන්න ඕන වෙයි. ඔබට මේ මොකුත් ඕන නැහැ. ඔබ ප්‍රමාදයේ අප්‍රමාදයේ ඉගෙන ගන්න. බුදුදහමේ උගන්වන. එක යෝනිසෝ මනසිකාරය යමන සෝනසෝ වෙනක ඉදිරි ගන්න. නැත්නම් අවශේෂ නිරෝධය නිරවශේෂ නිරෝධය ඉගෙන ගන්න. මුළු බුද්ධ ධර්මයේ එච්චරයි. ඊට පස්සේ ප්‍රායෝගික වෙන්න වෙනවා. ප්‍රැක්ටිකලි.
නිසා මේ දෙවට උත්තර දුන්නේ මම බොහොම කැමැත්තෙන් ආදරෙන්. ඔය විවේචන ඉදිරිපත් කරන්නේ තරහෙන් එහෙම නෙමෙයි කාටවත් තේරුම් ගන්න. ඒ නිසා අපිට බොහොම කල් මේවා වැරදිලා පෑගිලා ගිහින් තියෙනවා. අපි විශ්වාස කරනවා. නමුත් මම කියනවා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පළමුල් කාලේ ධර්ම විනය. දෙවෙනි එකේ ධර්ම විනය. එහෙනම් ධර්ම විනය තිබුණ නිසානේ දහස් ගණන් නිවන් අවබෝධ කරගත්තේ. මේ ටිකට මම වචනයක් කියනවා මොකක්ද කියලා. සින්සපා උදාහරණය ගන්න. සින්සපා කියන්නේ ඇට්ටේරියා කොළ වලට. ඇට්ටේරියා කොළ උදාහරණේ තියෙනවා. කැලේ තියෙන ඇට්ටේරියා කොළ ගහක් ගොඩක් තියෙනවා. අතට ටිකක් අරගෙන වැඩියෙන් තියෙන්නේ අතේ තියෙද කැලේද කියලා අහනවා. බුදුන් වහන්සේ. ස්වාමීනි කැලේ තියෙන කොළත් එක්කලා ගත්තාම අතේ සංසන්දනය කරන්න තරම් දෙයක්වත් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි මං මේ නොදෙසූ දහම් කැලේ තියෙනවා වගේ දෙසූ දහම් අතේ තියෙනවා වගේ. ඒවා නොදෙසුවේ මේ ටිකෙන් දුකට හේතුව දේශනා වෙනවා. අර දුකට හේතු නැතික අදාළ නැහැ. ඔය ඊට පස්සේ රහතන් වහන්සේලාගෙන් පස්සේ කවුරු හරි මේකට එකතු කරනවා නම් ඒ ඔක්කොරොම නොදෙසූ දහම්. බුදුන් වහන්සේ නොදෙසූ අනවශ්‍ය දහම් ඔය. අපිට මේ දෙසූ දහම් ටිකෙන් ඇති යෝග කරගන්න. ඒක තේරුම් ගන්න. තව එකතු කරයි එක જાති. මොකද සිතට පේනවනේ හරි කියලා. ඕනම් මේ වචනෙත් කියන්නම්. සූත්‍රාන්තික කියලා කොටසක් ඇති වුණා භික්ෂු පරපුරක් ඉතිහාසයේ. ඇයි ඒ? අභිධර්ම වාදයෙන් ගැලවෙන්න බැරුව. සාරිපුත්ත අභිධර්මයේ සිත් 100යි, සර්වාස්ති අභිධර්මයේ සිත් 75යි, ථෙරවාදී අභිධර්මයේ සිත් 89යි. දැන් කෝකද හරි? 100 හරි කියලා ගන්නද 75 හරි කියලා ගන්නද 89 හරි කියලා ගන්නද? එයාට පේන හැටි. චිත්තසය ගණන් කරන්න නෙමෙයි ඕන ස්කන්ධ පංචකේ අනාත්මේ කෙලෙස් නැතෙන්න ඕන. මරන්න ඉන්න හොරු කෙලෙස් කියලා කියන්නේ. ආයේ පාඩම් කරන්න ඕන නෑ මරන්නයි තියෙන්නේ. තේරුම් ගන්න උදාහරණ කිව්වේ. හරි. කලින් දවසක ආමු එමු.